කාශ්‍යප ස්ථවීරයන්ගේ චරිතය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී හංසවතී නම් නගරය උපනිශ්‍රය කොට වැඩවෙසන කල්හි එය නගරයෙහි 80 කෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වැස සිටියේය. දිනක් හේ සිල් සමාදන් වී සුවඳමල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය. එකෙනෙහි තථාගතයන් වහන්සේ ඒතතග්ග භික්කවේ මම ශාවකානං භික්ඛූනං දුතවාදනං යදිදං නිසබෝ යයි ඒ බුදු සසුනේහි ත්‍ෘතිය ශ්‍රාවක මහා නිසබ තෙරුන් වහන්සේ දුතවාදීන් අතර අග්‍රස්ථානයේහි තබා වදාළසේක. උපාසක තෙමේ එය අසා ඊතා ප්‍රසන්නව ධර්මදේශනා අවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියනි හෙට දින මාගේ ශික්ෂාව ඉවසා වදාරණසේක්වා යයි සැලකලේය. උපාසකය භික්ෂු සංඝයා බොහෝ වෙත යයි තථාගතයන් වහන්සේ වදාළහ. ස්වාමීනි භික්ෂූන් වහන්සේලා කොපමණ වන්නාහුද? උපාසකය 60000ක් යයි වදාළසේක. ස්වාමීනි එක් සාමණේර නමකුදු විහාරයේහි ඉතිරි නොකොට සෑමදෙනා වහන්සේ සමග මාගේ ශික්ෂාව පිළිගන්නාසේක්වා යයි උපාසකය කීය. ශාස්ත්‍රූන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත් බව දැන ගැටගොස් මහා දානයක් පිළියෙල කොට දෙවන දිනෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවුවේය. තථාගතයන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා හා ඔවුන්ගේ නිවසට වැඩවදාරා පනවන ලද අසුනේහි වැඩ සිටිසේක. භික්ෂු සංඝයාද වැඩ සිටිසේක. උපාසකද බුදුරදුන් සමීපෙහි හුන්නේය. ඒ අතර මහා නිසබ තෙරුන් වහන්සේ පිඬු පිනිස හැසිරෙන්නාහු ඒ විදියට පැමිණියහ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ ස්වාමීනි ශාස්ත්‍රූන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹ වහන්සේද මේ ගෙට වඩිනු වනව යයි කීය. උපාසක නොවටන්නේය යයි තෙරුන් වහන්සේ කීය. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවාගෙන ගොස් පිළිගැන්වීය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමීපෙහි හිඳ ස්වාමීනි මහා නිසබ තෙරුන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ මෙහි වැඩ සිටිති කිවද මේ ගෙට පිවිසෙන්නට කැමති නොවූහ. ස්වාමීනි කිමෙක්ද ඒ තෙරුන් වහන්සේ නුඹ වහන්සේට ද වැඩි ගුණයෙන් ඇත්තෝද යයි විචාළෝය. බුදුවරුන්ට ගුණමසුරු බවක් නැත. උන්වහන්සේ ගුණතියන්ගෙන් ගුණ අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරණසේක් එසේ උපාසක අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල් වල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නොහිඳින්නේය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය. ඒ මහන ආරණ්‍යෙහිම වෙසෙන්නේය. අපි
පියසි යට වෙසෙන්නෙමුය. ඒ මහන අවකාශයේහිම වෙසෙන්නේය. යයි උන්වහන්සේගේ ගුණ නොඅඩු කොට වදාළසේක. මහා නිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිට උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී මට අන් සැපතක් කුමකටද? මමද අනාගතයේහි එක් බුදු සසුනක දුතවාදීන්ගෙන් අග්‍ර වෙමි යයි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත් දිනක්ම මහා දන් දී සත්වන දිනෙහි බුදුපාමොක් මහසඟනට තුන් සිවුරුද පුදා ශාස්ත්‍රූන් වහන්සේගේ පාමුල වැදහෙව ස්වාමීනි සත් දිනක් දන් දුන් මම ඒ පිනෙන් අන් දිව්‍ය සම්පත්තියක් හෝ ශක්‍ර බ්‍රහ්ම සම්පත්තියක් හෝ නොපතමි. මාගේ මේ පුණ්‍ය කර්මය අනාගතයේ එක් බුදු කෙනෙකුගේ ශාසනයෙහි මහා නිසභ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමටම හේතු වේවා යයි පැතීය. එකල්හි තථාගතයන් වහන්සේ මේ උපාසක මහත් තනතුරක් පතයි. ඔහුගේ ඒ පැතුම මුදුන්පත් වන්නේද යයි අනාගතය බලා වදාරණසේක් සිද්ධ වන බව දැක උපාසක ඔබ අගනා තනතුරක් පැතුයේය. අනාගතයේහි කල්ප අසංඛ්‍යයකින් ගෞතම නම් බුදු කෙනෙක් පහළ වන්නේය. ඔබ මහා කාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේය යයි වදාළසේක. එය අසා උපාසක තෙමේ බුදුරදුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්ප ලක්ෂයකින් ලැබෙන තනතුර ගැන හෙට ලැබෙන දෙයක් ගැනසේ ප්‍රීතියට පැමිණේය. හෙතෙම ඉන් පසුවද දානාදී බොහෝ පින්කම් කොට මරණින් පසු දෙව්ලොව උපන්නාහ. අරහන් ගුණයෙන් යුත් පදුමුත්තර බුදුරදුන්ට පූජා සත්කාර කිරීමේ පිනෙන් හෙතෙමේ ඊතා දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි අනේක ප්‍රකාර සැප සම්පත් ලබා මෙයින් 91 වන කල්පයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළව බන්දුමති නගරය උපනිශ්‍රය කොට වැඩවෙසන කල්හි දෙව්ලොවින් චුතව එක් පිරිහුණු බමුණු ගෙයක උපන්නේය. එකල්හි විපස්සී බුදුරජාණන් වහන්සේ සත් වසකට වර බැගින් දහම් දේශනා පවත්වනසේක. දහම් දෙසන දිනය ලංවන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලේ පතල කරති. ඒ ආරංචිය පැතිරෙත්ම දහම් ඇසීමට යාම සඳහා මිනිසුන් අතර ඉමහත් කලබලයක් ඇතිවන්නේය. ඒ ආරංචිය බ්‍රාහ්මණයාට ඇසින. ඔහු ඊතා දුප්පතෙකි. ඔහුට හැඳීමට තිබුණේ එක් වස්ත්‍රයක් පමණයි. ඒ නිසා ඔහු ඒකසාටක බ්‍රාහ්මණය යයිද කියති. ඔහුගේ බිරියට හැඳීමට තිබුණේද එකම වස්ත්‍රයකි. මේ දෙදෙනාටම පෙරවීමට එක් වස්ත්‍රයක් තිබුණ. එබැවින් ඔවුන් දෙදෙනාට එකවර පිටතට යා නොහැකි විය. බමුණා පිටතට යන කල්හි බැමිණියගේ රඳවා ඒ වස්ත්‍රයෙන් කය වසාගෙන යයි. බැමිණිය යන කල්හි බමුණා ගෙහි රැඳෙයි. ධර්මදේශනා දිනය පැමිණි කල්හි බමුණා භාර්යාවට කතා කොට සොඳුර තී දහම් ඇසීමට යන්නේ රාත්‍රියේදීද නැතහොත් දවාලයේදැයි කීය. හිමියනි, ස්ත්‍රීන්ට රාත්‍රියෙහි යාම දුෂ්කරය. මම දවල් යමි යයි බමුණා ගෙදර නවතා
ඕතමෝ ඒ වස්ත්‍රය පොරවා උපාසිකාවන් හා එක්ව දහම් ඇසුමට ගියාය. එය දහම් අසා පැමිණි කලෙහි රාත්‍රියේ බමුණා ඒ වස්ත්‍රයෙන් උඩුකය වසා දහම් ඇසීමට ගියේය. ඒ සමයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස මැද අලංකෘත ධර්මාසන මතුයෙහි වැඩහිඳ අති මధుර වූ බ්‍රහ්මස්වරයෙන් අසන්නවුන්ගේ කන්හි මී හෙලන්නාක් මෙන් මිහිරි කොට දහම් දෙසනසේක. පිරිස කෙළවර හිඳ දහම් ඇසුවා වූ ඒකසාටක බ්‍රාහ්මණට ප්‍රථම යාමේදීම ඉමහත් ප්‍රීතියක් ඇතිවිය. ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රය හකුලා තථාගතයන් වහන්සේට පුදන්නට සිත් විය. එකිනෙහිම ඔහුට දහසක් ආදීනව දක්වමින් මසුරු බව උපන්නාහ. අප දෙදෙනාටම පිටතට යන්නට ඇති මේ වස්ත්‍රය දුන්නොත් අපට ගෙයිම සිටින්නට වෙයි. ඔහු එය නොපුදන්නට තීරණය කර ගත්තේය. මධ්‍යම යාමේදීද ඔහුට ශරීරය පවා පිනායන බලවත් ප්‍රීතියක් උපන. එහෙත් ඔහුට වස්ත්‍රය නොදිය හැකි විය. පෙරසේම දීමෙන් වන නොයෙක් අමාරුකම් ගැන සිත නොදෙන්නට සිතාගත්තේය. පශ්චිම යාමේදීද ඔහුට මහත් වූ ප්‍රීතියක් උපන. පසු කුමක් වූවත් මේ අති උත්තම ධර්මයෙන් මා පිනවන මුන්වහන්සේට මේ වස්ත්‍රය පුදමි යයි වස්ත්‍රය හකුලා ශාස්ත්‍රූන් වහන්සේ පාමුල තැබීය. ඔහුට එයින් වඩාත් ප්‍රීතිය ඇතිවිය. ඒ ප්‍රීතියෙන් අත්පොලසන් දින මා දිනුවා යයි ඔහුගේ මුවින් හඬින් මහ හඬින් ඉක්බේම කියවින. බන්දුම රජතුමාද එහි දහම් අසමින් සිටියේය. රජුන්ට මා දිනුවා යන හඬ බිය සැක ඇති කරනසේක. බිය සැක ඇති කරන්නකි. එය ඔවුන්ට අප්‍රිය හඬකි. එබැවින් රජතුමා ඔහු කියන්නේ කුමක්ද යැයි විමසීමට පුරුෂයෙක් යැවීය. ඒ පුරුෂයා ගොස් ඇසූ කලෙහි ඒකසාටක බ්‍රාහ්මණ කියනුයේ අඤ්ඤයෝ කඩු දුනු ආදියගෙන යුද්ධ කොට පරසේනාවන් දිනා ගන්නාහ. එය ආශ්චර්යයක් නොවේ. මම වනාහි පස්සෙන් එන කුළුගෝනෙකු පොල්ලකින් ගසා එලවා දමන්නාක් මෙන් මසුරුසිත මැඩ පොරවා සිටි සලුව දසබරධාරීන් වහන්සේට පිදුවෙමි. මම ඒ මසුරුකම දිනුවෙමි යයි කීය. පුරුෂතමේ රජතුමාට ඒ කරුණ දැන්වීය. එකල්හි රජතුමා තථාගතයන් වහන්සේට පූජාවක් කළ යුතු බව අපට නොතේරුණේය. බමුණාට ඒ බව වැටහුණේය යයි සතුටු වී ඔහුට සලු යුවලක් යැවීය. බ්‍රාහ්මණය එය පිළිගෙන මේ රජු කලින් තුෂ්ණිම්භූතව සිට මට කිසිවක් නොදී බුදුරදුන්ගේ ගුණ කී නිසා මට වස්ත්‍ර දුන්නේය. බුදුන්ගේ ගුණ කී නිසා මට මේ වස්ත්‍ර දුන්නේය. බුදුන්ගේ ගුණ කීම නිසා ලද මේ වස්ත්‍ර මට කුමකටද? මේවාත් බුදුන්ට පුදමි යයි ඒ වස්ත්‍ර ජෝඩුවද බුදුන්ගේ පාමුල තැබීය. රජතුමා බ්‍රාහ්මණයා කුමක් කළේදැයි විචාරා ඒ වස්ත්‍රද ඔහු බුදුන්ට පිදුවේ යයි අසා නැවතත් බමුණාට සලු දෙකක් යැවීය. ඒවාද ඔහු බුදුන්ට පිදුවේය. ඒ බව අසා රජු නැවත ඔහුට සලු 4ක් යැවීය. ඒවාද ඔහු බුදුන්ට පිදුවේය. යවන වස්ත්‍ර බමුණා විසින් බුදුරදුන්ට පුදත්ම රජුද ඔහුට දෙගුණ කොට
වස්ත්‍ර යැවීය. රජතුමා වස්ත්‍ර දෙතිස දක්වා යවූ කලෙහි බ්‍රාහ්මණ තෙමේ මෙසේ වස්ත්‍ර පිදීම වැඩි කොට ගැනීමක් වැනිය. යයි තමාට හා බැමිණියට සලු දෙකක් ඉතිරි කරගෙන 30ක් බුදුන්ට පිදුවේය. එතැන් පටන් ඒකසාටක බමුණු බුදුරදුන් හා විශ්වාසිකයෙක් විය. දිනක් ඒකසාටක බ්‍රාහ්මණ සීත කාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු දැක රජු තමා පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය පොරවාගෙන දහම් අසන්නීය යයි කීය. බ්‍රාහ්මණ තෙමේ මේ වටනා කම්බිලිය මාගේ මේ කුණුකය වසනවාට වඩා මෙයත් බුදුරදුන්ටම පිදීම යහපතක් යයි සිතා ගඳ කෙළියෙහි තථාගතයන් වහන්සේ සැතපෙන ඇඳ මත වියනක් කොට තබා ගියේය. එක් දවසක් රජු විහාරයට ගොස් ගඳ කෙළිය තුල බුදුරදුන් සමීපයේහි හිඳගෙන සිටියේය. තථාගත ශරීරයේ නික්මෙන ෂඩ්වර්ණ රශ්මීන් වැඩි ඒ කම්බිලිය අතිශයින් බැබලෙමින් තිබිනි. රජු කම්බිලිය දැක හැඳින ස්වාමීනි මේ අපගේය. අප විසින් මෙය ඒකසාටක බ්‍රාහ්මණයාට තෑගි කරන ලද්දේය යයි කීය. මහරජ ඔබ විසින් මේ කම්බිලියෙන් බ්‍රාහ්මණයා පුදන ලද්දේය. බ්‍රාහ්මණයා විසින් එය අපට පුදනු ලද්දේය යයි වදාළසේක. එකල්හි රජු මේ බ්‍රාහ්මණයා යුතුයකම් දන්නේය. අපි ඔහු මෙන් යුතුයකම් නොදනිමු යයි ඔහු කෙරෙන් පැහැදී මිනිස්යනට ප්‍රයෝජන සෑම දෙයකින්ම 8 බැගින් ගෙන ඔහුට සබ්බ අට්ඨක නම් දානයක් දී පුරෝහිත තනතුරද දුන්නේය. කලින් කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය නොවී සිටි ඒ දුප්පත් බමුණා හට මෙතරම් සැලකිලි කරන්නට රජුට සිත වූයේ අරහන් ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේට වස්ත්‍ර පූජා කිරීමේ කුසල බලයෙනි. එබඳු ගුණ නැති අනිකෙකුට වස්ත්‍ර සහසක් වස්ත්‍ර දසදහසක් දුන්ද එබඳු විපාකයන් නොලැබෙන්නේය. මහත් සම්පත්තියට පැමිණියා වූ බ්‍රාහ්මණ තෙමේ සිව් සටක් සලාක බත් පිහිටුවා දිනපතා දන් දී තවත් නොයෙකුත් පින්කම්ද කොට ආයු කෙලවර නැවතද දෙව්ලොව උපන්නේය. සසර සැරිසරන්නා වූ ඒකසාටක බ්‍රාහ්මණ තෙමේ මේ කල්පයේහි කෝණාගමන කාශ්‍යප යන දෙබුදුවරයන් වහන්සේට අතර කාලයේ බරණැස නුවර කුලගයක උපන්නේය. ඔහු එක් දිනක් වනයේහි ඇවිදිනා වේලෙහි ගන්තෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදුරජාණන් වහන්සේ නමකට රෙදි මදි වීමෙන් හකුලා තබන්නට සැරසෙනු දැක ස්වාමීනි සිවුර හකුලන්නේ කුමක් නිසාදයයි අසා නුවාවකට රෙදි මදි වීම නිසා බව දැන තමා පොරවා සිටි උතුරු සළුව උන්වහන්සේට පුදා මේ පිනෙන් උපනූපන් භාවයේහි මට කිසිවකින් අඩුවක් නොවේවා යයි පැතීය. එදින ඔහුගේ නිවසේ ඔහුගේ බිරිය හා නැගණිය ඔවුනොවුන් කෝලාහල කරමින් ඉන්නා අතර ඒ පසේ බුදුන් වහන්සේ ඔහුගේ නිවස සමීපයට පිඬුසිඟා වැඩිසේක. එකල්හි නැගණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනමා මේ නපුරු ගැහැණියගෙන් යොදුන් 100කින් දුරු වේවා යයි පැතීය.
ඔහුගේ බිරිය මිදුලේ සිට නැගණියගේ ප්‍රාර්ථනාව අසා මගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළඳන්නට නොදෙමි සිතා පසේ බුදුන් වහන්සේ අතින් පාත්‍රයගෙන පිණ්ඩපාතය විසිකර දමා පාත්‍රයට මඩ පුරවා පසේ බුදුන්ට දුන්නාය. අනිත් තැනැත්ති එය දැක මෝඩිය උවමනා නම් මට බනින්න ගසන්න මෙවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුගේ පාත්‍රයට බත් විසිකොට මඩ දමා දීම යුතු නැහැ කීවාය. එකල්හි ඔහුගේ භාර්යාවට නුවණ පහළ විය. ඕ පසේ බුදුන් වහන්සේ අතින් පාත්‍රයගෙන මඩ ඉවත් කොට සෝදා පිරිසිදු කොට සුවඳ සුණු උලා සුවඳ කොට එහි චතුමදුර පුරවා මතුයෙහි පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔපගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කොට මේ පිණ්ඩපාතය සේම උපනූපන් තැන මාගේ ශරීරයේද ආලෝකවත් වේවා යයි ප්‍රාර්ථනා කළාය. ඒ අඹුසැමි දෙදෙනා ඉන්පසු දිව්‍ය අතිතාක් පින් කොට දෙව්ලොව උපන්නෝය. උපාසක තෙමේ කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේහි බරණැස් නුවර 80 කෙලක් ධනය ඇති සිටුවරයෙකුට පුත්ව උපන්නේය. ඔහුගේ බිරිඳද ඒ කාලයේම එවැනිම සිටුගේක උපන්නේය. වැඩිවිය පැමිණි කලෙහි ඕ ඒ සිටු පුත්‍රයාට බිරියක් වශයෙන් ගෙනෙන ලද්දීය. ඇයට එතෙක් විපාක නොදුන් පසේ බුදුන්ගේ පාත්‍රයට මඩ දැමූ පාපය විපාක දෙන්නට විය. සැමියාගේ ගෙට ගිය සැටියේම ඇගේ ශරීරයෙන් පරණ වැසිකිළියක මෙන් දුගඳ නික්මෙන්නට විය. සිටුගෙය වැස්ම ඉවත් කළ වැසිකිළියක් මෙන් ගඳ ගසන්නට විය. මේ ගඳ කොයිවුන්ගෙන් එන්නාදැයි ඇසූ සිටු පුත්‍රයා හට මේ අලුත් මනාලියගේ ගඳයයි කී කලෙහි ඔහු මනාලිය ආ යානයෙන්ම ආපසු යැවීය. ඇය නැවත නැවතත් ස්වාමිවරුන්ට පාවා දෙන ලදුව සත් තැනකින් ඒ ගඳ නිසා ආපසු එවන ලද්දීය. සිය නිවස ඉන්නා කල්හි ඇගේ ඒ දුගඳ නැත. පිනෙන් පව ගෙවීම. ඒ සමයෙහි කාශ්‍යප දසබලධාරීන් වහන්සේ පිරිනුණු සේක. උන්වහන්සේගේ ධාතුන් සඳහා රන් ගඩොලින් චෛත්‍යයක් කරන්නට පටන් ගත්හ. එකල්හි සිටුදු සත් තැනකින්ම ආපසු එවන ලද මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද යයි සිතා තමාගේ ආභරණ සියල්ලම උණු කරවා ගඩොල් කැටයක් කරවූවාය. ඒ රන් ගඩොලය දිගින් රියනක් හා පළලින් වියතක් පමණ විය. ඝන 4 අඟුලක් විය. ඕ ඒ රන් ගඩොලය හා හිරියල් මනෝසීල බදාමද මානෙල් මල්මිටි 8ක්ද ගෙන චෛත්‍ය කරන තැනට ගියාය. ඒ වේලාව එක් ගඩොල් පෙළක් බැඳ අවසන් කිරීමට එක් ගඩොල් කැටයක් මදි වී සිටි වේලාවය. සිතුඩුව එහි ගොස් මේ ගඩොලය චෛත්‍යයෙහි තබා බඳින්නේ යයි චෛත්‍ය බඳින්නාට කීවාය. මෑණියනි, ඔබ ආයේ හොඳ වේලාවකයි. අප සිටින්නේ මේ ගඩොල් පෙළ සම්පූර්ණ කිරීමට ගඩොලයක් නැතිවයි. ඔබ අන්තිමම මේ
ඔය ගඩොලය මෙහි තබන්න යයි සෑය බඳින්නා කීවාය. ඕ එහි ගොස් බදාම යොදා ගඩොලය එහි තබා එය මත මානෙල් මල් පුදා වැඳ මේ පිනෙන් උපනූපන් ජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත් මුවෙන් මානෙල් මල් සුවඳත් විහිදේවා යයි පැතුවාය. එකෙනෙහිම ඈ පළමුවර ගෙන ගිය සිටු පුත්‍රයා හට ඇය සිහි විය. නගරයෙහි නැකත් කෙලියක් ආරම්භ කරන ලද්දේය. සිටු පුත්‍රයා එකල තමාට ගෙන ආ සිටුදූ කොහෙදැයි සේවකයන්ගෙන් විචාලේය. ඇගේ ගෙයිම ඇත යයි සේවකයෝ කීහ. නැකත් ක්‍රීඩාව සඳහා ඇය නැවතද ගෙන එව යයි සිටු පුත්‍රයා කීය. ඔවුන් ඇය වෙත ගොස් වැඳ සිටි කල්හි කුමට ආවහුදැයි ඕ විචාලාය. සේවකයෝ ඒ පුවත ඇයට දැන්වූහ. දරුවනි, මාගේ ආභරණ සියල්ල චෛත්‍යයට පූජා කෙලෙමි. දැන් මට පැළඳ යාමට ආභරණ නැතැයි ඕ කීවාය. සේවකයෝ ඒ බව සිටු පුත්‍රයාට දැක්නූහ. එකල්හි සිටු පුත්‍රයා පළඳනා ලැබිය හැකිය. ඇය ගෙන එන්න යයි කීය. ඔවුහු කුමරිය කැඳවාගෙන ආහ. ඇය පැමිණි වහාම මුළු ගේම සඳුන් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. සිටු පුත්‍රයා පුදුම වී පෙර මෙහි පැමිණි කල තිගේ සිරුරෙන් කුණු ගඳ විහිදුනේය. දැන් තිගේ කයින් සඳුන් සුවඳ නික්මෙන්නේය. මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන්නේය. මේ ආශ්චර්ය කිමෙක් දැයි ඇසීය. ඕ සිදු වූ සියල්ල සිටු පුත්‍රයාට කීවාය. සිටුපුත් මේ බුදු සස්න නෛර්යානිකයයි පැහැදී යොදුනක් පමණ වූ ස්වර්ණ චෛත්‍ය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන රියනක් පමණ නෙළුම් මල් වලින් සැරසුවේය. ඔවුහු ආයු කෙලවර නැවතද දෙව්ලොව උපන්නාහ. සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් දුරින් පිහිටි ගමක ඇති පවුලක උපන්නේය. සිටුදූ දෙව්ලොවින් චුතව රජ පවුලෙහි දෙටු දූව උපන්නීය. ඔවුන් වැඩිවියට පැමිණි කල්හි කුමරුගේ ගමෙහි නැකත් කෙලියක් ඇරමින හෙතෙමේ නැකත් කෙලියට සැරසුණු සඳහා මවගෙන් සලුවක් ඉල්ලීය. ඈ සෝදා පිරිසිදු කළ වස්ත්‍රයක් දුන්නාහ. එය දලය යයි කියා කුමරු ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති මව් අනික් සලුවක් දුන්නීය. එයද ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති අනිකක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මව් දරුව මේවාට වඩා සියුම් වස්ත්‍ර ලැබීමේ පිනක් අපට නෑ යයි කීවාය. මෑණියනි, එසේනම් මම ලැබෙන තැනකට යමි යයි කුමරු කීය. දරුව, මං නුඹට අදම බරණැස් නුවර රජකම ලැබෙනවාට කැමැත්තෙමි යයි මව් කීවාය. කීවාට මොහු කොහි යන්නද? අතන මෙතන ඇවිද කොහිවත් සිට මෙහි එනු ඇතැයි මව සිතුවාය. ඇමති පුත් අතීත කුශලයෙහි මෙහෙයවීමෙන් සිය නිවසින් නික්ම බරණැස නුවරට ගොස් රජ උයනේ මගුල් ගල් පුවරුවට හිස වසා පොරවා නිදාගත්තේය. එය බරණැස් රජු කලුරිය කළ 7 වන දිනය විය. අමාත්‍යෝ රජුගේ අවසාන කෘත්‍ය සිදුකොට රජ මිදුලෙහි රැස්ව අප රජුට ඇත්තේ එක් දුවක් පමණයි.
පුත්‍රයෙකු නැත. රජකු නැතිව රාජ්‍ය පැවැත්වීමට දුෂ්කරයි. ඒ නිසා කෙනෙකු රජකමට පත්විය යුතුය. රජවන්නේ කවුරුන්දැයි සාකච්ඡා කළහ. එකල්හි පුරෝහිත බමුණු රජකමට කෙනෙකු තේරීමට කල් නොයවිය යුතුය. එයට පිනැතියෙක් සොයනු පිණිස පුස්ස රථය යවමු යයි කීය. සැමදෙන එයට එකඟ වූහ. ඉක්බිති ඔවුහු රජුගේ මංගල රථයෙහි ශ්වේත ඡත්‍රය සහිත පංච රාජභාණ්ඩ තබවා කුමුදුවන් අසුන් සිව් දෙනෙකුන් එහි යොදවා රථයට යන්නට හැර පිටුපසින් තූර්යනාද පැවැත්වූහ. රථය නැගෙනහිර දොරටුවෙන් නික්ම මගුල් උයන දෙසට ගමන් කරන්නට විය. ඇතැම්හු පුරුද්ද අනුව අශ්වයෝ උයන දෙසට යති කියා නවත්තන්නට කතා කළහ. පුරෝහිත බමුණ එයට ඉඩ නොදුන්නේය. රථය උයනට ගොස් කුමරු ප්‍රදක්ෂිනා කොට නැගීමට පිළියෙලව සිටගත. පුරෝහිත තෙමේ කුමරුගේ පතුල් විවෘත කර බලා මේ තෙමේ දඹදිව පමණක් නොව සතර මහා ද්වීපයට වුවද රජකමට සුදුසුයි යයි කියා නැවත නැවතද තෙවරක් තූර්ය වාදනය කරවීය. කුමරු මුහුණ විවෘත කොට බලා මහ පිරිස දැක කුමට මෙහි අවුදැයි ඇසීය. දේවයන් වහන්ස ඔබ වහන්සේට රාජ්‍ය පැමිණියේය යයි පුරෝහිත කීය. රජතුමා කොහිදැයි කුමරු ඇසීය. සිවි රජතුමා ස්වර්ගස්ත විය යයි පුරෝහිත කීය. කොපමණ කල් ගත වීදැයි කුමරු ඇසීය. සද්දිනක් යයි පුරෝහිත කීය. රජුට දූපුතුන් නැද්දැයි විචාලේය. දේවයන් වහන්ස දුවක් පමණක් ඇතැයි කීය. එසේනම් රජ කරමි යයි කුමරු කීය. පසේ බුදුන්ට උතුරු සළුව පිදීමේ විපාකය මතුවීම. එකල්හි ඒ උයනෙහිම අභිෂේක මණ්ඩපයක් කොට රාජකුමාරිය සර්වාලංකාරයෙන් සරසා එහි පමුණුවා කුමරුන් රජයෙන් අභිෂේක කළේය. අභිෂේකයෙන් පසු කුමරුට හැඳීමට ලක්ෂයක් වටිනා සලුවක් එළවූහ. එකල්හි කුමරු මේ කුමක් දැයි ඇසීය. දේවයන් වහන්ස හැඳීමට සලුවක් යයි කීය. මේ සලුව දල සලුවක් නොවේද? මෙයට සියුම් සලුවක් නැද්ද? යයි කුමරු ඇසීය. දේවයන් වහන්ස මිනිස් ලොව නම් මෙයට වැඩි සියුම් සලු නෑ යයි කීය. නුඹලාගේ රජු පිනැතියෙකු නොවේ යයි සිතමි. රන් කෙන්ඩියට පැන් ගෙනෙව් වස්ත්‍ර ලබන්නෙමි යයි කුමරු කීය. පැන් කෙන්ඩියට එන කෙන්ඩියට පැන් කුමරුට පිළිගැන්වූහ. කුමරු මුව සෝදා අත් සෝදා අතින් පැන්ගෙන නැගෙනහිර දෙසට ඉස්සේය. එකෙනෙහිම ඝන පොළව බිඳගෙන කප්රුක් 8ක් පැන නැග්ගේය. දකුණු බස්නාහිර උතුරු දික්වලට පැන ඉස්සේය. උතුරු දික්වලටද පැන් ඉස්සේය. ඒ දිසාවලද 8 බැගින් කප්රුක් පැන නැංගේය. ඉක්බිති ඔහු එක් දියසලුවක් හැඳ එකක් පොරවා මින්පසු නන්ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටිනා ස්ත්‍රීහු නූල් නොකටිත්වා යයි බෙර හසුරුවව් යයි කියා සේසත් නංවා අලංකාරයෙන් සැරසී ඇතු පිටින් නුවරට ගොස් රජගෙට පිවිස මහත් සම්පත්තියකින් විසුවේය. ඒ පසේ බුදුන්ට උතුරු සළුව පිදීමේ විපාකයයි. නන්ද රජතුමා මහා සම්පත්තියෙන් වැජබෙන කල්හි එක් දිනක් දේවිය සම්පත් වළඳමින් කල් යවන
එතුමා ගැන කනගාටු වන ආකාරයක් දැක්වුවාය. දේවියනි, මේ කිමෙක්ද? යයි රජු ඇසූ කලෙහි දේවයන් වහන්ස, අතීතයේහි පින් කළ නිසා දැන් ඔබ සම්පත්තිය ඊතා මහත්ය. ඔබ වහන්සේ අනාගතයේ පිණිස කිසි පින්කමක් නොකරන්නාහු යයි කීවාය. එකල්හි රජතුමා, දේවියනි, කාහට දන් දෙමිද යයි සිල්වත්තු නෑනේ යයි කීය. දේවයන් වහන්ස, මේ දඹදිව රහතුන්ගෙන් හිස් නැත. නුඹ වහන්සේ දානය පිළියෙල කරනු මැනවි. මම රහතන් වහන්සේ සොයා දෙමි යයි දේවිය කීවාය. පසුදින රජතුමා ප්‍රාචීන ద్వාරයේහි දන් පිළියෙල කරවීය. දේවිය උදෑසන සිල් ඉටා ප්‍රාසාදයේ උඩුමහල් තලයේහි නැගෙනහිර දිගට හිසලා බිම දිගා වී නමස්කාර කොට මේ දිසාවෙහි රහතුන් වහන්සේ වෙසෙනසේක් නම් හෙට මෙහි වැඩවදාරා අපගේ භික්ෂාව පිළිගන්නාසේක්වා යයි ආරාධනා කළාය. ඒ දිග රහතන් වහන්සේ නොවූහ. පිළියෙල කළ සත්කාර දුගියන්ට හා යාචකයන්ට දුන්හ. පසුදින දකුණු දොරටුවෙහි දන් පිළියෙල කොට එසේද කළාය. එදින රහත් වූ නොපැමිණියහ. තෙවන දිනේ බස්නාහිර දොරටුවෙහි ද සිව්දිනෙහි උතුරු දොරටුවෙහිද දන් පිළියෙල කළ ආරාධනා කළ කල්හි හිමාලයෙහි වෙසෙන පදුමවතී දේවියගේ දරුවන් වන 500ක් පසේබුදුවරුන්ගේ වැඩිමහලු මහා පදුම පසේබුදුන් වහන්සේට එය දැනී සහෝදර පසේබුදුවරුන් අමතා නන්ද රජු ඔබ සැමදෙනා වහන්සේට ආරාධනා කරන්නේය. ඔහුගේ ආරාධනාව ඉවසන්න යයි වදාළහ. උන්වහන්සේලා ආරාධනාව ඉවසා පසුදින අනෝතත්ත විලෙහි මුව සෝදා අහසින් වැඩම කොට උත්තරද්වාරය සමීපයේදී පොළවට බැස වදාළහ. මිනිසුන් රජු වෙත ගොස් දේවයන් වහන්ස 500ක් පසේබුදුවරු වැඩම කළහයයි රජුට කීය. රජතුමා දේවිය සමග එහි ගොස් වැඳ පසේබුදුවරුන් ප්‍රාසාදයට වැඩම කරවා උන්වහන්සේලාට දන් දී අවසානයේහි තමන් ජීවත් වන තාක් එහිම වැඩවෙසන ලෙස පසේබුදුවරුන්ට ආරාධනා කොට උන්වහන්සේලා ආරාධනාව පිළිගත් කලෙහි උයනෙහි උන්වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පසේබුදුවරුන් එහි වාසය කරවූහ. රජයුවල දිනපතා පසේබුදුවරුන්ට උපස්ථාන කළහ. දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු ඒ රජුගේ රටෙහි ප්‍රත්‍යන්ත ජනපදයක කැළඹවීමක් ඇතිවිය. රජතුමාට එය සංසිඳවන්නට යන්නට සිදුවිය. රජතුමා ඒ බව දේවියට දන්වා අප්‍රමාදව පසේබුදුවරුන්ට උපස්ථාන කරන ලෙස අවවාද කොට එහි ගියේය. පසේබුදුවරුන් පිරිනිවීම. රජතුමා ගිය තැන් පටන් දේවිය පසේබුදුවරුන්ට සිරිත් පරිදි උපස්ථාන කළාය. එතුමා ප්‍රත්‍යන්තය සංසිඳවා පෙරලා පැමිණීමට කලින් පසේබුදුවරුන්ගේ ආයුෂ ගෙවිනි. මහා පදුම පසේබුදුරන් වහන්සේ රාත්‍රියක් මුළුල්ලෙහි ධ්‍යාන සුඛයෙන් කල් යවා අරුණෝද්ගමනයේදී සක්මන කෙළවර හේතු වන ලෑල්ලට හේතු වී සිටගෙනම පිරිනිවියහ. සෙසු පසේබුදුවරුද එදින ඒ වෙලාවෙහි පිරිනිවා ගිය වදාළහුය. දේවිය පසු දින පසේබුදුවරුන් වළඳන තැන ගොම ගාවා මල් විසුරුවා සුවඳ දුම් දී දන් පිළියෙල කරවා උන්වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියාය. පසේබුදුහු නොපැමිණියාය. බොහෝ වේලා බලා සිටද පසේබුදුවරුන් නොපැමිණෙන කල්හි
ආර්යයන් වහන්සේලා යම් කිසි අපහසුතාවයක් වී ඇද්දැයි බලාගෙන එව යයි කියා පුරුෂයෙකු යැවීය. ඔහු ගොස් මහා පදුම පසේ බුදුන් වහන්සේ වෙසෙන පන්සලෙහි දොර හැර බලා උන්වහන්සේ එහි නොදැක සක්මනෙහි බැලූ කලෙහි හේතු වී සිටිනු දැක සමීපයට ගොස් ස්වාමීනි රජගෙදරට වැඩමවීමට කාලයයි යයි කීයේය. පසේ බුදුන් වහන්සේගෙන් පිළිතුරක් නොලත් කලෙහි නිදා සිටිතියයි සිතා උන්වහන්සේගේ පිටපතුල අත ගෑවේය. පිටපතුල සිසිල්ව තදව තිබුණෙන් පිරිනිවී බව දැන දෙවන පසේ බුදු වහන්සේ වෙත ගියේය. උන්වහන්සේද පිරිනිවී බව දැන තුන්වන පසේ බුදු වහන්සේ වෙත ගියේය. මෙසේ ගොස් බලා සෑමදෙනා වහන්සේම පිරිනිවී ඇති බව දැන වහා රජගෙට ගොස් ඒ බව දේවියට දැන්වීය. දේවිය හඬමින් නුවරුන් හා එහි ගොස් පසේ බුදුවරුන්ගේ සිරුර ආදාහන කරවා ධාතුන් ගෙන චෛත්‍යයක් කරවීය. රජු පැවිදිවීම. රජතුමා පසල් දනව්ව සංසිඳවා පෙරලා එනුයේ පෙරගමන් කළ දේවියන්ගේ පසේ බුදුවරුන්ගේ සුවදුක් විචාලේය. දේවයන් වහන්ස පසේ බුදුවරයෝ පිරිනිවන් පා වදාළහ යයි කීවාය. එකල්හි රජතුමා මෙතරම් පණ්ඩිත පසේ බුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපට ඉන් මිදීමක් කොයින්දැයි සිතා නැවත නගරයට නොගොස්ම උයනට ගොස් දෙටු පුතා ගෙන්වා ඔහුට රජය භාර කොට තෙමේ එහිම පැවිදි විය. දේවියද මොහු පැවිදි වූ කල්හි මම කුමක් කරමිදැයි සිතා ඕද පැවිදි වූවාය. ඔවුන් දෙදෙනා ධ්‍යාන භාවනා කොට ආයු කෙලවර බ්‍රහ්මක් ලෝකයෙහි උපන්නෝය. නැවත මිනිස් ලොව ඉපදීම. ඔවුන් බ්‍රහ්මලෝකයේ වෙසන කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම්සක් පවත්වා ක්‍රමයෙන් රජගහ නුවරට වැඩවදාළසේක. එකල්හි රජු බඹලොවින් චුතව මගධ රට මහාතීර්ථ නම් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි උපන්නේය. ඔහු පිප්පලී මානව නම් විය. දේවිය මදුරට සාගල නගරයෙහි කෝසිය ගොත්ත නම් බ්‍රාහ්මණයාගේ අගමෙහෙසුන් කුස උපන්නාය. ඕ බද්දා කාපිලානී නම් වූවාය. පිප්පලී මානව 20 අවුරුදු වයසටත් බද්දා කාපිලානී 16 අවුරුදු වයසටත් පැමිණි කල්හි පිප්පලී මානවගේ මාපියෝ දරුව දැන් ඔබ වැඩිවිය පැමිණි සිටින්නේය. කුල පරම්පරාව ඉදිරියටත් පැවැත්විය යුතුය. ඔබට දැන් කුල කුමාරිකාවක් සරණ කර දීමට කාලය පැමිණ ඇතැයි කීය. පිප්පලී මානව තෙමේ මෑණියනි පියාණෙනි මට එබන්දක් නොකියනු මැනව. මම ඔබ දෙදෙනා ජීවත් වනතුරු ඔබ දෙපළට උපස්ථාන කර ඉන්පසු පැවිදි වන්නෙමි යයි කීය. ඔවුහු දින කීපයක් ඉක්ම ගිය පසු නැවතද ඒ යෝජනාව කළහ. ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු මව ඔහුට එය ගැන නිතර කියන්නට වූවාය. පිප්පලී මානව තෙමේ උපායකින් මවුන්ගෙන් ගැලවෙන්නට සිතා රන්කරුවන් ලවා රන්කාසි දහසකින් ශෝභන ස්ත්‍රී රූපයක් කරවා එය මැනවින් ඔපලවා වස්ත්‍ර හඳවා නානා අලංකාරයෙන් සරසවා මව් කැඳවා ඇයට රන්රුව දක්වා මෑණියනි මෙබඳු කතක් ලදහොත් ගෙහි වෙසෙමි නොලදහොත් නොවෙසෙමි
කීය. බැමිණිය පණ්ඩිත බැවින් අපගේ පුත්‍රයා බොහෝ පින් නැතියෙකි. මොහුවා එක්ව පින් කළ කතක්ද සිටිය හැකිය. ඇතිනම් ඈ මේ රන්රුව සේම ශෝභන කාන්තාවක් විය හැකිය. ඇය සෙවිය යුතුය සිතා බ්‍රාහ්මණ 8 දෙනෙකු කැඳවා ඔවුනට සංග්‍රහ කොට රන්රුව රථයක තබා මේ රූපයට සමාන ඇති රූ කාන්තාවක් අපට සෑහෙන පවුලකට දුටහොත් එතනට අත්තිකාරමයක් වශයෙන් මේ රූපය දී එත්වා යයි කියා කාන්තාවක් සෙවීමට බමුණන් පිටත් කර යව්වාය. බමුණෝ කොහි යම්දෝ යයි සිතන්නාහු. මදුරට ලස්සන කතුන් උපදනා රටකි. අපි පළමු කොට එහි යමුයි සිතා එහි ගොස් සාගලපුරයට ඇතුළු වූහ. ඔවුහු එහිදී ගෙන ගිය රන්රුව එක් නාන තොටක තබා සැඟවී බලා සිටියහ. එදවස භද්‍රා කාපිලානීගේ කිරිමව ඇය නහවා සරසා සිරියහන් ගැබ හිඳුවා තොමෝ නෑමට එන්නී රන්රුව දැක භද්‍රාය යයි සිතා කිපී මේ අවිනීත කෙල්ල කුමට මෙහි ඇවිත් ඉන්නේ දැයි තර්ජනය කොට කන්මුලට අතුල් පහරක් දින. ඇගේ අත්ල කළු ගලකට ගැසූ කලෙක මෙන් පුපුරූ ගැසුවේය. ඕ පස්සට පැන මේ රළු මහා බෙල්ලක් ඇත්තියකට ස්වාමිදුවයයි රැවටුනෙමි. මෑ අප ස්වාමිදුවට වස්ත්‍ර දීමටවත් නුසුදුසුයයි කීවාය. එය ඇසූ බමුණෝ ඇය වටා සිට තිගේ ස්වාමිදුව එසේමද යැසුවෝය. මැගේ කිනම් ලස්සනක්ද මාගේ ස්වාමිදුව මෑට වඩා 100 ගුණයකින් 1000 ගුණයකින් ලස්සනයි. ඈ 12 රියන් කාමරයක සිටින්නී නම් එහි පහනක් දැල්වීමට වුවමනා නැතැයි ඈ කීවාය. එසේනම් අපි එහි යමු යයි රන්රුව රථෙහි තබාගෙන ඇය හා ගොස් කෝෂිය ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගෘහද්වාරයේ සිට තමන්ගේ පැමිණීම දන්වා යවූහ. බ්‍රාහ්මණයා ඔවුන් පිළිගෙන පිළිසඳර කොට කොහි සිට අවුදැයි විචාරා මගධ රට මාතොට නම් ගම කපිල බ්‍රාහ්මණයාගේ නිවසෙන් යයි කී කලෙහි ආ කරුණ විචාලේය. ඔවුහු තමන් ආ කරුණ බමුණාට දැන්වූහ. එකල්හි බමුණා යහපත් දරුවනි ඒ බ්‍රාහ්මණ පවුල අපහා සමාන ජාති ගෝත්‍ර සම්පත් ඇති තැනකි දැරිය දෙන්නෙමි කියා ඔවුන්ගෙන ගිය පඬුරු පිළිගත්තේය. දැරියක් සෙවීමට ගිය බමුණෝ සුදුසු දැරියක් ලද බව කපිල බ්‍රාහ්මණයාට දැන්වූහ. මාපියෝ දැරියක් ලද බව පිප්පලී මානවට දැන්වූහ. එකල්හි පිප්පලී මානවක තෙමේ මම එබඳු දැරියක් නොලබති සිතීමි ලදුම්හයයි මොහු කියති. මේ නවතාලීමට ඒ දැරියට රහසින් හස්නක් යවමි සිතා භද්‍රාවනි මාගේ බලාපොරොත්තුව ගිහිව විසීමට නොව පැවිදි වීමටය. ඒ නිසා මෙහි ඇවිත් අමාරුවට පත් නොවී තමාට සුදුසු සැමියෙකු ලබා ගන්නේයයි රහසින් හසුනක් ලිව්වේය. භද්‍රා කුමරියද තමා සැමියෙකුට පාවා දෙන්නට යන බව අසා පිප්පලී මානවට රහසින් හසුනක් ලීවාය. එය ලීවේද එය පැවිදි වන බලාපොරොත්තුවෙන් සිටින නිසා පිප්පලී මානවකහට අන්බිරියක් සොයාගත යුතු බව දැන්වීම සඳහාය. ඔවුන් දෙදෙනාගේම හසුන් සේවකයන් අත යවූහ. අතරමඟදී එක් තැනකදී ඒ හසුන් දෙකම වැඩිහිටියන්ට හසු විය. ඔවුන් ඒවා බලා ඉරා දමා අන් හසුන් දෙකක් පිළියෙල කර දෙදෙනාටම යවූහ. වැඩිහිටියන්ගේ උවමනාව අනුව කැමැත්ත නැති ඔවුන් දෙදෙනාගේම සමාගමය සිදු විය. එදින පිප්පලී ද මල් දමක් ගොතවා ගත්තේය. භද්‍රාද මල් දමක් ගොතවා ගත්තේය. රාත්‍රී භෝජනයෙන් පසු
සැතපීමට ගිය ඔවුහු යහන මැද මල්දම් තබා යමෙකුගේ පැත්තේ මල්දම් මලානික වුවහොත් ඔහුට රාගසිත ඇති වූ බව දත යුතුය කියා එකිනෙකාගේ කයෙහි නොගැටෙනසේ ඊතා පරිස්සමෙන් නිදි නොලබා රාත්‍රිය ගත කළෝය. එක යහනෙහි ඔවුන් නොගැටී ශයනය කරන්නා වූ ඔවුහු දවල් කාලයේදීද ඔවුනොවුන් මුහුණ බලා රාගසිතින් සිනාසීමකුදු නොකරන්නාහ. ඔවුහු මාපියන් ජීවත්වන තාක් ධන පරිහරණයෙන්ද තොරව විසූහ. මාපියන් ඇවෑමෙන් ඔවුන්ට එය කරන්නට සිදුවිය. පිප්පලි මානවකට සත් 80 කෝටි ධනයක් හිමිව තිබිණි. ඔහුගේ කර්මාන්තය ප්‍රදේශ 12 යොදුනක් විය. ඔහුට යන්ත්‍ර යෙදූ වැව් 60ක් විය. අනුරාධපුරය පමණ ඇති ගම් තුදුසක් විය. ඔහුට ඇත් ඇනි තුදුසක්ද විය. අස් ඇනි තුදුසක්ද රිය ඇනි තුදුසක්ද විය. දිනක් ඔහු සරසන ලද රථයකට නැගී ජනයා විසින් පිරිවරණ ලදුව කර්මාන්තයන් බලා ඇවිදින්නේ සීසෑ තැන්වල පනුවන් මතුකොට කාකාදීන් විසින් කනු දැක මොහු කුමක් කත්තැයි අසා ආර්ය පනුවන් කති යයි කී කලෙහි මොවුන් කරන මේ පව හිමිවන්නේ කාහටදැයි ඇසීය. ආර්යනි, ඒ පාපේ හිමිවන්නේ ඔබටයි යයි ජනයා කීහ. එකල්හි පිප්පලි මානවක තෙමේ මේ පාපය වන්නේ මට නම් මේ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක්ද? මේ සියල්ල භද්‍රාවට දී පැවිදි වන්නෙමි සිතාගත්තේය. එදින භද්‍රාද ඇතුළු මිදුලෙහි තල සැලි 3ක් වනා කිරිමවුන් හා සිටින්නී කවුඩන් විසින් තලපනුවන් කනු දැක මොවුන් කුමක් කද්දැයි අසා තලපනුවන්ය යයි කී කලෙහි මේ පාපය වන්නේ කවරෙකුටදැයි ඇසීය. කිරිමව්හු ඔබට යයි කිව්විය. මෙතෙක් සතුන් කරන පාපේ හිමිවන්නේ මට නම් ජාති දහසකිනිදු මට සංසාරයෙන් ගොඩනැගෙන්නට නොපිළිවන්නේය. මේ ධන පරිහරණයෙන් මට ඇති යහපතක් නැත. මට වුවමනා 4 රියන් වස්ත්‍රයක් හා බත් නැලියකි. සැමියා පැමිණි කල්හි සියල්ල ඔහුට බාර දී පැවිදි වන්නෙමි භද්‍රා සිතුවාය. භද්‍රා හා පිප්පලි මානවක පැවිදිවීම. මානවක අවුත් ස්නානය කොට ප්‍රාසාදය නැග මහගු පළඟෙහි හිඳගත්තේය. ඔහුට චක්‍රවර්ති රජුගේ භෝජනය බඳු සුමිහිරි භෝජනක් එළවූහ. දෙදෙනාම ආහාරගෙන සේවකයන් බැහැර වූ කලෙහි විවේක ස්ථානයක අසුන් ගත්හ. මානවක තෙමේ බිරිඳ අමතා සොඳුර ඔබ මේ ගෙට එන කලෙහි කොතෙක් ධනය ගෙන ආවෙහිදැයි කීය. හිමියනි, ගැල් 55000ක් යයි භද්‍රා කීවාය. ඒ සියල්ලත් මේ ගෙයි ඇති සත් 80 කෝටියක් ධනයත් සියලු ගම්බිමුත් ඔබට පවරමි යයි මානවක කීය. ඔබ කොහි යන්නේදයි භද්‍රා ඇසුවාය. මම පැවිදි වන්නෙමි මානවක කීය. එකල්හි භද්‍රා කියන්නේ මමත් පැවිදි වීමේ බලාපොරොත්තුවෙන් ඔබ පැමිණෙන තුරුම සිටියෙමි යයි කීවාය. ඔවුනට භවාත්‍රය ගිනිගත් ගෙයක් සේ වැටහිනේ. ඔවුහු වෙළඳ සැලකින් කසාවත් හා මැටි පාත්‍ර ගෙන්වාගෙන ඔවුනොවුන්ම හිස්කේ ඉවත් කරගෙන ලෝකයෙහි යම් රහත් කෙනෙක් වෙත්නම් අපගේ පැවිද්ද ඔවුන් උදෙසා යයි කහවත් හැඳ පොරවා කරෙහි පාත්‍ර එල්වා ප්‍රාසාදයෙන් බැස ගියෝය. ගෙහි
විසූ කිසිවෙක් ඔවුන් නොහැඳින ගත්හ. ඔවුන් බමුණු ගමින් නික්ම දාස කර්මකාර ග්‍රාමද්වාර වලින් යන කල්හි එහි වැස්සෝ හැඳින ගත්හ. ඔවුන් හඬමින් පාමුල වැඳ වැටි අප කුමට අනාථ කළෝදැයි කිවූහ. දරුවනි, අපි භවාත්‍රය ගිනිගත් ගෙයක්සේ පෙනී පැවිදි වීමු. තොප එකිනෙකා නිදහස් කරන්නට ගියහොත් සියක් අවුරුද්දක්ම මද වන්නේය. දැන් තොපිම තොපගේ හිස් සෝදාගෙන නිදහස් මිනිසුන් වශයෙන් ජීවත් වව් යැයි කියා ඔවුන් හඬද්දීම තාපස යුවල නික්ම ගියහ. පිප්පලී මානවක හට පැවිදි වීමෙන් පසු ව්‍යවහාර වී ඇත්තේ කාශ්‍යප යන නාමයේය. මගට පිළිපන් තාපසතුමා සිතනුයේ මා පසුපස මුළු දඹදිව පමණ වටිනා ස්ත්‍රී රත්නයක් එන්නීය. මෙසේ යන අප දන්නා සමහරු පැවිදි වීත් මොවුන් හට වෙන්විය නොහැකියයි සිතනු ඇත. පැවිදි වී මොහු අකටයුත්තක් කෙරෙති අප කෙරෙහි සිත් දූෂ්‍ය කර ඇතමුන් අපායටද යනු ඇත. එබැවින් මා විසින් මෑ හැර යා යුතුයයි සිතීය. අබුසැමියන් වෙන්වීම. ස්තවීරතුමා යනුවේ දෙමන්සලකට පැමිණ එහි නැවතින. භද්‍රාද පැමිණ ස්තවීරයන් වැඳ සිටියාය. එකල්හි ස්තවීරතුමා කියනුයේ සොඳුර තීවැනි සෝබන ස්ත්‍රියක් මා පස්සේ එනු දක්නා බොහෝ ජනයෝ පැවිදි වීත් මොවුනට වෙන්විය නොහැති අප කෙරෙහි සිත් දූෂ්‍ය කරගෙන අපායට යන්නාහ. එබැවින් මේ දෙමගින් තී එක් මගක් ගනුව මම අනෙක් මග ගනිමි යයි කීය. එකල්හි භද්‍රා කාපිලානී කියන්නේ එසේය ආර්යයන් වහන්ස. මාගම පැවිද්දන්ට කිලුටකි. මොවුහු පැවිදි වීත් වෙන් නොවෙති දොස් දකිති. නුඹ වහන්සේ එක් මගක් ගනු මැනව. අප වෙන් වෙන්නෙමුයි. තුන් යලක් තෙරුන් වහන්සේ පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳ නැගිට ඇඟිලි බැඳ කල්ප ලක්ෂයක් පැවති මිත්‍ර සන්තවය අද කෙලවර වන්නේය. ඔබ දකුණෙන් ඉන්නා ජාතියේය, මම වමෙන් ඉන්නා ජාතියේය. එබැවින් නුඹ වහන්සේට දකුණු මග සුදුසුය, අපට වම් මග සුදුසුය යයි කියා වම් මගට පිළිපන්නීය. පින්වතුන් දෙදෙනා වෙන්වන කල්හි මහ පොළව ගුගුරමින් කම්පා විය. අහස ගිගුරු වේය. සක්වල ගල මහ හඬ නැංවීය. බුදුරදුන් පෙර ගමන් කිරීම. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ ගඳකිලියෙහි වැඩවසනසේක්. පොළව සැලෙන හඬ ඇසී කවරෙකු නිසා පොළව කම්පා වේදැයි බලනසේක්. පිප්පලී මානවක භද්‍රා කාපිලානී යන දෙදෙනාගේ වෙන්වීම නිසා බව දැන මේ පින්වතුන් දෙදෙනා අප්‍රමාණ ධනස්කන්ධයක් හැර මා උදෙසා පැවිදි වූහ. මා විසින්ද ඔවුනට සංග්‍රහ කිරීම වටිනේය යයි ගඳකෙලියෙන් නික්ම කිසිවෙකු නොඅමතා තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ පාසිවුරුගෙන තුන් ගව්වක් දුර පෙර ගමන් කොට රජගහනුවර හා නාලන්දාවටත් අතර බහු පුත්‍රික නම් නුගරුක යට පරියංකයක් බැඳ වැඩහුන්සේක. එදා උන්වහන්සේ සාමාන්‍ය පැවිද්දෙකු මෙන් නොහිඳ ඔවුන්ට හැඳින ගත හැකි වනු පිණිස අසූරියන් තැන් ගත බුදුරැස් විහිදුවමින් බුද්ධ වේශයෙන්ම වැඩහුන්සේක. එකල්හි ඒ වනය කුඩ පමණක් වූද
රියසක් පමණක් වූද ගෙවල් පමණක් වූද බුද්ධ රශ්මි පුංජයන් ඔබ මුබ ගමන් කිරීම නිසා හිරු දහසක් සඳු දහසක් පෑවූ කලක මෙන් ආලෝකමත් විය. දිලිසෙන තාරකා සමූහයක් ඇති අහස මෙන්ද මනාවට පිපුණු සුදු රත් නෙළුම් මලින් ගැවසුණු ජලතලයක් මෙන්ද වනය බැබලින. නුගරුකෙහි කඳ සුදුය, පත් නිල්ය, ගෙඩි රතුය. එදා සියලු නුගරුක ස්වර්ණ වර්ණයෙන් බැබලින. මහා කසුප් තෙරණුවෝ දුරදීම බුදුරදුන් දැක මුන්වහන්සේ මාගේ ශාස්තෘවරයාණෝය. මාගේ පැවිද්ද මුන්වහන්සේ උදෙසාය යයි දුටු තැන සිට නැමි නැමී තථාගතයන් වහන්සේ වෙත එළඹ තුන් තැනක් හිඳ වැඳ සත්තා මේ බන්තේ භගවා ශාවකෝ හමස්මි සත්තා මේ බන්තේ භගවා ශාවකෝ හමස්මි යනුවෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ මාගේ ශාස්තෘවරයාය. මම නුඹ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ මාගේ ශාස්තෘවරයාය. මම නුඹ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි යයි කීය. කාශ්‍යප තෙරුන් වහන්සේට උපසම්පදාව දීම. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් කාශ්‍යපය යම් ශාස්තෘවරයෙක් නුඹසේ මුළු සිතින්ම ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ශ්‍රාවකයෙකු නොදැනම දනිමි කියා නම් නොදැකම දකිමි කියා නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහි බිම වැටෙන්නේය. කාශ්‍යපය මම වනාහි මේ චතුරාර්ය සත්‍ය ධර්මය දැනගෙනමයි දනිමි කියමි. දැකමයි දකිමි කියමි යයි වදාරා. තස්මා තිබ තේ කස්සප ඒවං සික්ඛිතබ්බං යනාදීන් අවවාද තුනක් දී වදාළසේක. කාශ්‍යපයන් වහන්සේ ඒ අවවාදත්‍රය අත්‍යාදර ගෞරවයෙන් පිළිගත්හ. ඒ අවවාද පිළිගැනීමම උන්වහන්සේගේ උපසම්පදාව විය. අනේක ප්‍රකාර උපසම්පදාවන් අතුරෙන් එය ඕවාද පටිග්ගහන උපසම්පදාව නම් වේ. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අවවාද තුනෙන් මහා කසුප් තෙරුන් වහන්සේට උපසම්පදාව නැමැති උත්තම තත්වය ප්‍රදානය කොට තෙරුන් වහන්සේද සමග බහුපුත්‍ර කඤ්ඤගෝධ වෘක්ෂමූලයෙහි බැහැරව මගට පිළිපන්සේක. බුදුන් වහන්සේ මද දුරක් ගමන් කොට මගින් ඉවත්ව එක්තරා ගසක් මුල වැඩ හිඳිනු කැමැති ආකාර දැක්වූසේක. තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ වැඩ සිටිනු කැමැත්ත දැක තමන් වහන්සේගේ පට රෙදි වලින් කළ සංගල සිවුර සතරට නමා තථාගතයන් වහන්සේට වැඩ සිටිනු පිණිස අතුලහ. සිවුරු මාරු කිරීම. ශාස්ත්‍රූන් වහන්සේ සංගල සිවුර මත වැඩ සිටිසේක. ඉක්බිති උන්වහන්සේ එය පිරිමදිමින් කාශ්‍යපය නුඹ මේ පට දෙපට සිවුර මෘදුය වදාළසේක. එකල්හි තෙරණුවෝ ශාස්ත්‍රූන් වහන්සේ මාගේ සිවුරෙහි මෘදු බව කථනය කරන්නාහ. උන්වහන්සේ මාගේ සිවුර පොරවනු කැමැත්තෝය යයි සිතා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාගේ මේ පට පිළියෙන් කළ සංගර සිවුර
පිළිගන්නාසේක්වා යයි වදාළහ. එකල්හි තථාගතයන් වහන්සේ කාශ්‍යපය පරිභෝගයෙන් දිරා ඇති මේ පාංශකූල චීවරය නුඹට දැරිය හැකිද යයි වදාළසේක. හිමියනි, ලැබෙතොත් ඒ පාංශකූල චීවරය පරිභෝග කරමි යයි තෙරණුවෝ කීහ. එකල්හි තථාගතයන් වහන්සේ මා විසින් මේ පාංශකූල ගත් දිනයෙහි මහ පොළව සැලින බුදුන් විසින් පරිභෝග කර දිරු මේ චීවරය මද ගුණතියකු විසින් පරිභෝග නොකළ හැකිය. මෙය පිළිගන්නට වටනේ පිළිවෙත් පිරීමට සමත් ජාති පාංශුකූලික භික්ෂුවක් විසින්මයයි වදාරා තෙරුන් වහන්සේ සමග සිවුරු මාරු කරගත්සේක. ඉන්පසු තෙරුන් වහන්සේ විසින් පෙර වූ සිවුරු බුදුන් වහන්සේ පෙර වූසේක. බුදුන් වහන්සේගේ චීවරය තෙරුන් වහන්සේ පරිභෝග කළාහ. එකෙනෙහි මහා පොළව කම්පිත විය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම තෙලෙස් දුත ගුණයන් සමාදන්ව සත් දිනක් පමණක් පෘථජ්ජන භාවයෙන් සිට අටවන දිනයේ සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණ වදාළසේක. පසු කාලයේදී සර්වඥයන් වහන්සේ මහා කාශ්‍යප ස්ථවීරයන් වහන්සේගේ ගුණ වදාරා ඒතතග්ග භික්ඛවේ මම ශාවකානං භික්ඛූනං දුතවාදානං යදිදං මහා කස්සපෝ යනුවෙන් උන්වහන්සේ බුදු සසුනේහි දුතවාදීන්ගෙන් අග්‍රස්ථානය තබා වදාළසේක. මේ මහා කාශ්‍යප චරිතය මනෝරථ පූරණී සංයුත්ත නිකාය අට්ඨ කතා අපදාන අට්ඨ කතා යන ග්‍රන්ථයන්හි දක්නා ලැබේ. මහා කාශ්‍යප ස්ථවීරයන් වහන්සේට කල්ප ලක්ෂයක්ම දුගදියකට පැමිණෙන්නට සිදු නොවී දෙව් මිනිස් දෙගතියෙහි නොයෙක් සැප සම්පත් ලැබීමට හා අප බුදුරදුන්ගේ සසුනේහි අරහත් ඵලයට පැමිණ දුතවාදීන්ගෙන් අගතැන් ලැබීමටත් මුල් හේතුව වූයේ පදුමුත්තර බුදුරදුන්ගේ අරහන් ගුණයයි. මෙසේ ලෞතුරා බුදුරදුන්ගේ අරහන් ගුණයේ බලයෙන් උන්වහන්සේලා කෙරෙහි සිත පහදා ගැනීම, වැඳීම, උන්වහන්සේලාට වත් පිළිවෙත් කිරීම, මල්, පහන්, ආහාර, සුවඳ දුම්, වස්ත්‍ර ආදිය පිදීම යන ආදියෙන් නොයෙක් සම්පත් ලද පුද්ගලයන්ගේ චරිත කතා බොහෝ ගණනක් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඒවා ඒ ග්‍රන්ථවලින් බලාගත යුතුය.